ගෞරවනීය පූජ්‍ය පක්ෂයෙන් අවසර වේදිකාවේ සිටින ජනතා විමුක්තිපෙරමුණේ නායක අනුර දිසානායක සහෝදරය, ජනතා විමුක්තිපෙරමුණේ ලේකම් ටිලින් සිල්වා සහෝදරය, ජනතා විමුක්තිපෙරමුණේ දේශපාලන මණ්ඩලයේ මධ්‍යම කාරක සභාවේ සහෝදර සහෝදරියනි, මේට මෙම අභිමානනීය අවස්ථාවට විශේෂයෙන් පිදෙල් කැස්ට්‍රෝ සහෝදරයා සමරන මේ උළෙලට මේ උත්සවයට ආරාධනා කරලා තියෙන සම්භාවනීය අමුත්තනි, Your Excellency, Ambassadors of the Republic of Cuba in Sri Lanka, Ms. Joana Elena Ramos Rodriguez, මේ රැස්ව සිටින දෙමාපියන් සහෝදර සහෝදරියන් ඔබ සැමගෙන් අවසරයි. මේ අවස්ථාවේ මගෙන් මේ සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටියේ කියුබාවේ සෞඛ්‍ය පිළිබඳව කියුබාව මෙතෙක් ලබා ඇති අනබිබවනීය ජයග්‍රහණ පිළිබඳව ඔබට මතක් කරන්නට පිදෙල් කැස්ට්‍රෝ සහෝදරයාගේ අනබිබවනීය නායකත්වය නිසා කියුබාවට හිමි වුණු කියුබාව ලොවට දායාද කළ ඒ සෞඛ්‍ය සේවය පිළිබඳව කතා කරන්නටයි මට ආරාධනා කළේ. මම වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. අවුරුදු 25ක් මේ රටේ මහජන සෞඛ්‍ය සේවයේ යෙදුණා. අවුරුදු 8ක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ නවදිල්ලි කාර්යාලයේ ප්‍රතිශක්තිකරණය සහ එන්නත් නිපදවීම පිළිබඳව කලාපීය උපදේශකවරයා වශයෙන් සේවය කළා. මාසෙයි ලංකාවට ඇවිල්ලා මෙතෙක් සිට මා නිදහස් පුරවැසියෙක්. මා කතා කරන්න බලාපොරොත්තු වෙන මේ කරුණු මම කෙටි කරා විප්ලවයට පෙර විප්ලවයෙන් පසු 1970 වන විට 80 90 දශකවල මෑතක් වනතුරු සහ මෑතදී සිදු වුණු වෙනස්කම්, ලබා ඇති ජයග්‍රහණ සහ බටහිර විවේචන එහෙම නැත්නම් ඇමරිකානු විවේචන පිළිබඳව ගොනු කරන්නට. විප්ලවයට පෙර කියුබාවේ එක් විශ්වවිද්‍යාලයකට අනුබද්ධ රෝහලක් හා වෛද්‍ය පීඨයක් පමණයි තිබුණේ. වැඩිපුරම ව්‍යාප්තව තිබුණේ පෞද්ගලික වෛද්‍ය සේවය. රාජ්‍ය සෞඛ්‍ය සේවයේ තිබුණේ ඉතාමත්ම දුර්වල තත්ත්වයක. 6300ක් වූ වෛද්‍යවරුන්ගෙන් 3/2ක් 4200ක් පමණම හිටියේ හවානා අගනුවර. හවානාවලට එපිටින් දුපතුන් සහ දුරබැහැර පළාත්වල ප්‍රාථමික සෞඛ්‍ය සේවය තිබුණේම නැති තරම්. විප්ලවයත් සමගම වෛද්‍යවරු 3000ක් රට හැර ගියා. 1960 වෙනකොට එම විශ්වවිද්‍යාලයේ හිටියේ මහාචාර්යවරු 16ක් පමණයි. 1967 වෙනකොට කියුබාවේ හිටියේ වෛද්‍යවරු 3433යි. විප්ලවයෙන් පස්සේ පිදෙල් කැස්ට්‍රෝගේ නායකත්වයෙන් කියුබානු ආණ්ඩුව ගොඩනැගුවා මහජන සෞඛ්‍ය සඳහා අමාත්‍යාංශයක්. වැඩි අවධානය යොමු කළේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් වලට, සනීප ආරක්ෂාවට, ප්‍රතිශක්තිකරණයට, දුරබැහැර පළාත්වල සෞඛ්‍ය සේවයේ නගා සිටුවීමට. වෛද්‍ය අධ්‍යාපනයට මුල් තැන දුන්නා. 1964 වෙනකොට 394ක් පුහුණු වෛද්‍යවරු බිහි කරා. 1971 වෙනකොට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලබා දීපු අයගෙන් 30%ක්ම වෛද්‍ය අංශයට වෙන් කළා. පිදෙල් විශ්වාස කරා හොඳ පෝෂණයක් තියෙන, හොඳ සෞඛ්‍ය නිරෝගී බවක් තියෙන පුරවැසියන්ට පමණයි නිෂ්පාදනයට හවුල් වෙන්න පුළුවන්. ඒ නිෂ්පාදනයෙන් තමයි රට දියුණු කරන්න පුළුවන් කියලා දැඩිසේ විශ්වාස කරපු නිසා තමයි පිදෙල් කැස්ට්‍රෝ තමන්ගේ සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ මෙහෙවරක් හැටියට සෞඛ්‍ය නිලධාරීන් පුහුණු කරන්නට සැලසුම් කරා. ඉතාමත්ම නිවැරදිව සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්මාණය කරනකොට ප්‍රතිපත්ති 4ක් පාවිච්චි කළා සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්මාණය කරන්න. එක, සැලසුම් කළ සෞඛ්‍ය සේවාව රජයේ වගකීම. 2, ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් සියලු දෙනාට ළඟා විය හැකි ලෙස සහ නොමිලේ සැපයීම. 3, රෝග වැළැක්වීම මූලික ප්‍රතිපත්තිය.
4 උසස් සෞඛ්‍ය තත්ත්වයක් සඳහා ජනතා සහභාගීත්වය. මේ ප්‍රතිපත්ති 4 තමයි දශක 5ක් තිස්සේ කියුබානු සෞඛ්‍ය සේවයේ ගොඩනගන්න කියුබාව පාවිච්චි කළේ. විවිධ රෝගාබාධවලට ප්‍රතිකාර කළ හැකි සහ රෝග වැළැක්වීමට මූලික වුණු බහුසායන ක්‍රමයක් රට පුරා හඳුන්වා දුන්නා. රෝගීන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට සහ කලට වේලාවටත් ආවේක්ෂණ තොරතුරු පද්ධතියක් නිර්මාණය කළා. රෝගවලට සහ රෝගවලට හේතු පළාත් අනුව විශ්ලේෂණය කරලා අවශ්‍ය අයට ලැබෙන්න සැලසුවා. බොහෝ මරණ සඳහා මරණ පරීක්ෂණ පවත්වලා හේතු සොයාගත්තා. හේතුවක් සොයාගත නොහැකි ප්‍රමාණය 0.7කට රෝග විනිශ්චය නොකළ ප්‍රමාණය අඩු කළා. අදටත් ශ්‍රී ලංකාවේ 6%ක් රෝහල් වලට ඇතුල් වෙන සංඛ්‍යාවෙන් රෝග විනිශ්චයක් නැතුව තමයි එළියට එන්නේ. ලදරු මරණ වාර්තා 99%ක් එදාම වාර්තා කරන්න සැලසුම් සකස් කළා. 1980 දශකයන් වල පවුලේ වෛද්‍යවරයෙක් සහ හෙදියක්ගෙන් සමන්විත කණ්ඩායමක් හැම බ්ලොක් එකකටම හැම ජන සමූහයකටම සේවයේ යෙදෙව්වා. ඔවුන් එම කොට්ටාසේම ජීවත් වෙන්න සැලැස්සුවා. ඒ එක් කණ්ඩායමක් පවුල් 120කට 160ක ප්‍රමාණයක් රැකබලා ගත්තා. තවමත් ඒ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා කියුබාවේ. ඔබට කොහොමද හිතෙන්නේ හැම අවුරුද්දකටම සැරයක් ඔබේ ගෙදරට ඇවිත් පුහුණු වෛද්‍යවරයෙක් සහ හෙද නිලධාරිනියක් දොරට තට්ටු කරලා ඔබට කතා කරලා ඇහුවොත් ඔබේ ගෙදර කී දෙනෙක් ඉන්නවද? ඒගොල්ලන්ට තියෙන සෞඛ්‍ය ප්‍රශ්න මොනවද? අපි ලැයිස්තුවක් ගන්නවා. අපි ඔබ පරීක්ෂා කරනවා. අපි ඔබට අවශ්‍ය කරන ඒ පරීක්ෂණ කරනවා. අපි හැම අවුරුද්දකම මේ වගේ එනවා. ඔබට දැන් තියෙන අසනීප වලට වගේම ඉදිරියට එන්න පුළුවන් අසනීප හොයාගෙන අපි ඔබව රැකබලා ගන්නවා. මං හිතන්නේ ලෝකයේ කිසිම රටක නැහැ ඒ විදිහේ සෞඛ්‍ය සේවයක්. ඒ සෞඛ්‍ය සේවය නිර්මාණය කළේ කියුබාවේ පමණයි. රෝල් මගේ සෞඛ්‍ය සේවයේදී මම රටවල් 30කට වඩා ප්‍රමාණයක් සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳව ඉගෙනගෙන තියෙනවා. ඒ කිසිම රටක මේ වගේ සෞඛ්‍ය සේවයක් මම දැකලා නැහැ. 2004 දී මම හවානා නගරයේදී මේ වෛද්‍යවරු මුණ ගැහිලා ඒ වෛද්‍යවරු කොහොමද ඒ ප්‍රතිකාර කරන්නේ සහ රෝග වළක්වන්නේ කියලා අපි සාකච්ඡා කළා. මේ වන විට මුළු ජාතික නිෂ්පාදිත ආදායමෙන් 16% සෞඛ්‍ය සඳහා වෙන් කරනවා. ඒ කියන්නේ දල වශයෙන් සෑම පුද්ගලයෙකුටම $320ක් වසරකට වෙන් කරනවා. 2009 දී පවුල් වෛද්‍යවරු 34261ක් හිටියා. ඒ කියන්නේ ජනගාණය 170කට 180කට එක වෛද්‍යවරයෙක් කියුබාවේ ඉන්නවා. දැන් මං හිතන්නේ ආසන්න වශයෙන් 50000ක් වෛද්‍යවරු මේ විදිය සේවය කරනවා. හැබැයි මෑතක් වෙනතුරු අනෙකුත් දියුණු රටවල තිබෙන නවීන තාක්ෂණය කියුබාවේ තුතීක රෝහල් වල තිබුණේ නැහැ. ඒත් ළඟදී හඳුන්වා දුන්න නවීකරණ වැඩසටහනට අනුව දැන් ඉන්ටර්වෙන්ෂනල් කාඩියොලොජි ඒ කියන්නේ අර කැතීටරයිසේෂන් කරන ඒ ක්‍රමයේ කාර්ඩියොලොජි හඳුන්ලා දීලා තියෙනවා රෝහල් 48කට. MRI ස්කෑනින් රෝහල් 48කට හඳුන්ලා තියෙනවා. හැම බහුසානයකම අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනින් එන්ඩොස්කොපි හඳුන්වා දීලා තියෙනවා. ඉන්ද්‍රියාබද්ධ කිරීම ඩයලිසිස් බොහෝ රෝහල් වලට හඳුන්වා දී තිබෙනවා. බයෝටෙක්නොලොජි ජීව තාක්ෂණ වේදේ පාවිච්චි කරලා නොයෙක් ඖෂධ වර්ග නිෂ්පාදනය කරනවා. ඒ නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ ඇයි? බොහෝ දෙනා කියනවා ඇමරිකානු සම්බාධක නිසා කියුබාවට බොහොම අමාරු වුණා කියලා. ඔව් ඇත්ත. මුල් යුගයේදී ඇමරිකානු සම්බාධක නිසා කියුබාවට බොහෝ කියුබානු ජනතාවට බොහෝ දුක් විඳින සිද්ධ වුණා. සෝවියට් යුනියන් එක බිඳ වැටුණාම ඒ මුල් යුගයේ කියුබාවට බොහෝ අමාරුකම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් කොහොමද කියුබාව පිළිතුරු දුන්නේ? කියුබාව පිළිතුරු දුන්නේ හොඳ නිරෝගී සෞඛ්‍ය සේවයක් ගොඩනගන්න ලෝකෙ බිහි කරන්න පුළුවන් හොඳම ඖෂධ කියුබාව දැන් නිෂ්පාදනය කරනවා. ඒ සම්බාධක වලට පිළිතුරු දුන්නේ ඒ ආකාරයට. එන්නත් නිෂ්පාදනයේ ලෝව ප්‍රමුඛයෙක් කියුබාව හෙපටයිටිස් B එන්නත, හිමෝෆිලස් B ඉන්ෆ්ලුවෙන්සා B එන්නත, මෙනින්ජයිටිස් එන්නත ලෝකයට නිෂ්පාදනය කරන ප්‍රමුඛයෙක් තමයි කියුබාව.
හවානායි අනුජීව සහ ප්‍රතිශක්ති මධ්‍යස්ථානය දැන් පිළිකා රෝග වැළැක්වීම පිළිබඳව එන්නත් නිෂ්පාදනවල පර්යේෂණවල යෙදෙනවා. හෘද රෝග පිළිකා සහ අධිරුධිර පීඩනය සඳහා සියලු ඖෂධ රට තුළම නිෂ්පාදනය කරනවා. හෘද රෝග අඩුවීම ආරම්භ වුණේ 1982 ඉඳලා. හදිසි හෘදයාබාධ සඳහා ප්‍රතිකාර වැඩසටහන අන්තර්ජාතික මට්ටමේ තියෙනවා. බොහෝ නාගරික ප්‍රදේශවල හෘදයාබාධ සඳහා රෝහල්වලට ඇතුළත් කිරීමට පෙර ප්‍රතිකාර කළ හැකි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවලා තියෙනවා. කිරිබානු ජාත්‍යන්තර සහයෝගිතා වැඩසටහන අනුව ලෝකයේ ඕනෑම තැනක සිදුවන හදිසි ආපදා අවස්ථාවලදී කියුබානු වෛද්‍යවරුන් හෙදියන් සහ අනෙකුත් තාක්ෂණ නිලධාරීන් සක්‍රියව මැදිහත් වෙනවා. මේ වන විට රටවල් 61ක 50000ක සෞඛ්‍ය සේවකයින් කණ්ඩායම් හැටියට ලෝකේ පුරා සේවය කරනවා. වෙනිසුලාවේ විතරක් 30000ක්, බ්‍රසීලයේ 12000ක්, ඇංගෝලාවේ 2000ක් ආදී වශයෙන් මේ කණ්ඩායම් සේවය කරනවා. මීට අමතරව ඔබට මතක ඇති රුසියාවේ චෙනෝබිල් පරමාණුක පිපිරීමේදී රුසියාවට ආධාර කරන්න කියුබාවේ වෛද්‍යවරු හෙදී කණ්ඩායම් පිටත් කරා. හයිටිවල කුණාටු තත්ත්වයේදී වෛද්‍යවරු හෙදියන් හයිටිවලට ගියා ඒ ආපදාවට ලක් වූවන්ට ප්‍රතිකාර කරන්න. පාකිස්තානයේ කාශ්මීර භූමිකම්පාවේදී පාකිස්තානයේ යොදවපු වෛද්‍යවරුන්ට හෙදියන්ට වඩා ප්‍රමාණයක් කියුබාව යෙදෙව්වා ඒ අයට උපකාර කරන්නට. බටහිර අප්‍රිකාවේ ඔබ දන්නවා 2014 ඉබෝලා වසංගතයට මුහුණ දුන්නා. ලෝකයේ වැඩිම සංඛ්‍යාවක් වෛද්‍යවරු සහ හෙදියන් ඒ රටට පිටත් කරලා ඒ වසංගතයට උදව් කරේ කියුබානු ආණ්ඩුව. ඒ තමයි කියුබාව සමාජවාදය යටතේ සෞඛ්‍ය සේවය දියුණු කරපු හැටි. ඇමරිකාවේ කත්‍රිනා කුණාටුවේදී පිදෙල් කැස්ත්‍රෝ ලෑස්ති කරා 1500ක් වෛද්‍යවරු ඇමරිකාවට යවන්න. නමුත් ඇමරිකාව මං හිතන්නේ මදිකමක් හින්දා ඒක බාරගත්තේ නැහැ. ඔබට මතක ඇති 2004 සුනාමි අවස්ථාවේදී අපේ රටටත් කියුබානු සහයෝගිතා ඒ යටතේ විශේෂ උපකාර ලැබුණා. ශ්‍රේෂ්ඨ කියුබානු විප්ලවයේ ජයග්‍රහණය කරමින් පස්සේ සෞඛ්‍ය අංශයෙන් කියුබාල ඇති ජයග්‍රහණ අති විශාලයි. මට විනාඩි 10ක ඒක සීමා කරන්න බෑ. හැබැයි ඒ ලෝකයේ වෙනත් කිසිම රටකට සම කළ හැකි නැහැ. සෞඛ්‍ය නිවාස අධ්‍යාපන හැම පුරවැසියෙකුගේම අයිතියක්. බෝ වෙන රෝග ගත්තොත් ලෝකයේ පළමු වරට පෝලියෝ රෝගය තුරන් කළේ කියුබානු දේශයෙන් 1967. අපි තවමත් ලෝකයේ පුරාම පෝලියෝ රෝගය ඉවත් කරන්න උත්සාහ කරනවා. ලංකාවේදීත් අපිට ඒක කරන්න පුළුවන් වුණේ 1993. 1994 වෙනකොට පෝලියෝ රෝගය ලොවින් තුරන් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තෝරගත්තා. එක දවසකදී පෝලියෝ මුඛයෙන්වත් ලබා දීම. ඒක ඉගෙන ගත්තේ කියුබාවෙන්. කියුබාව තමයි ඒ වැඩපිළිවෙල ලෝකයට හඳුන් දුන්නේ පෝලියෝ රෝගය තුරන් කිරීමට. ඒකම 1972 වෙනකොට නවජන්ම පිටගැස්ම ගලපටලය කක්කල් කැස්ස රුබෙල්ලා කමුල්ගාය 1996 වෙනකොට සරම්ප මේ රෝග සියලුම රෝග කියුබාවෙන් තුරන් කළා. සමාජවාදී කියුබාව ඒ ෆිදෙල්ගේ නායකත්වයෙන් උපතේදී ආයු කාලය අර සහෝදරයා කිව්වා වගේ අවුරුදු 79ක්. ඒ කියන්නේ උපදින හැම දරුවෙකුටම විශ්වාසයක් තියෙනවා අවුරුදු 79ක් ජීවත් වෙන්න පුළුවන් කියලා. ලදරු මරණ අනුපාතිකය 4.3ට බැස්සුවා. ජීව උපත් 1000කට ලංකාවේ එය 8.2යි. ඇමරිකානු මහද්වීපය තුල HIV ආසාදිතයින් ජනගහණයට සාපේක්ෂව අඩුම රට. ඔබ දන්නවා ඇමරිකානු මහද්වීපය තුල සාර්ථකම ඩෙන්ගු රෝගය මර්ධනය කළ රට. ඒ කියන්නේ මදුරුවන් බෝ වෙන තැන් ඉවත් කරලා ප්‍රජාසහභාගීත්වයේ ලබාගෙන බහුසායන සේවාවන් ප්‍රදේශවලට අදාළ ලෙස සකස් කරලා තමයි ඒ සේවාවන් ලබා දුන්නේ. ගුණාත්මක සෞඛ්‍ය සේවයක්, ප්‍රාථමික සෞඛ්‍ය සේවයක් තියෙන ලොව හොඳම රට සෞඛ්‍ය සේවය සපයන කියුබාව. ඒ පුහුණු පර්යේෂණ මධ්‍යස්ථානවල වෛද්‍යවරු හෙද නිලධාරීන් පුහුණු කරනවා වගේම පර්යේෂණ කරලා අලුත් දැනුම සපයනවා සෞඛ්‍ය සේවාව දියුණු කරන්නට. රෝග පාලනයේදී හෘද රෝග මේ වෙනකොට 82 ඉඳලා 45ක් අඩු කරලා තියෙනවා ඒ රටේ සෞඛ්‍ය සේවයේ. එහෙම කරන්නේ අර පෞල් වෛද්‍යවරු
හැම ගෙදරකම හැම පුද්ගලයෙක්ම අවුරුද්දකට සැරයක් හොයලා බලලා හොයා ගන්නවා ඒගොල්ලන්ට ඉදිරියේදී බෝ නොවන රෝග එහෙම නැත්නම් හෘද රෝග රුධිර පීඩනයේ ඒ වගේ තත්ත්වයන් එන්න පුළුවන්ද කියලා ඒ හැම කෙනෙකුටම ඒගොල්ලෝ ප්‍රතිකාර කරනවා අවශ්‍ය අය රෝහල් වලට යොමු කරනවා ඒ විදිහට තමයි ඒගොල්ලෝ ඒ කරේ. ඒතකොට දියුණු කල්පවතින ස්ථාපිත කළ ජීව වෛද්‍ය ඒ කියන්නේ බයෝමෙඩිකල් පර්යේෂණ යටිතල පාසුකම් නිර්මාණය කරලා තියෙනවා. උසස් පර්යේෂණ සිද්ධ වෙනවා. අඩුවෙන් දැන් බෝ වෙන නොවන රෝග ඊටාම අඩු මට්ටමකට ගෙනෙමින් තියෙනවා. ඕනෑම හදිසි ආපදාවකදී මැදිහත් විය හැකි පුහුණු වෛද්‍යවරු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඉන්නවා. හැබැයි මේ ඔක්කොම තිබුණත් ඔබ වැඩිපුරම මාධ්‍යයේ කියවන්නේ බටහිර විවේචන. බටහිර විවේචනයේ තියෙන්නේ පුද්ගලික නිදහස නැහැ කියලා. ඔව් සමහර විට ඒ හැම කෙනාම තම තමන්ට ඕනි විදියට බලාපොරොත්තු වෙන පුද්ගලික නිදහස නැති වෙන්න පුළුවන්. ඒත් හැම කෙනෙකුටම මූලික මිනිස් අයිතිවාසිකම් සහතික වෙලා තියෙනවා. අවුරුදු 79ක් ආයු වළඳලා මිය යන්න ඉඩ පහසුකම් සලසලා තියෙනවා සෞඛ්‍යමත් පුරවැසියන් හැටියට. ඊළඟ විවේචනය තමයි වෛද්‍යවරුන්ට අඩුපැටු නිසා තමයි පිටරටවලට යන්නේ කියලා. නෑ එහෙම නෙමෙයි. ඒ පිටරටවලට වෛද්‍යවරු යවන්නේ ආණ්ඩුවෙන්. ඒ වෛද්‍යවරු නැවත කියුබාවට එනවා. ඒ කියුබාවට ඇවිල්ලා නැවතත් අර වෛද්‍ය සේවයේ යෙදෙනවා. වෛද්‍යවරුන් යවන්නේ අනිත් රටවල හොඳ හිත දිනා ගන්න කියලා කියනවා. මොකද හියුමන් රයිට්ස් සමහර විට ජිනීවා වලදී ප්‍රශ්න ඇති වුණාම ඒකට අනිත් රටවල වලින් උදව් ගන්න කියලා. මම හිතනවා ඒක හොඳ දෙයක්. හැමෝගෙම සහයෝගය ලබා ගන්න හැමෝම උදව් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒ කරන්න පුළුවන් සමාජවාදයට පමණයි. ඒ අභියෝගය ඊටාත්ම සාර්ථකව කියුබාව ජයගෙන තියෙනවා. මම හිතනවා ඉදිරියේදීත් ඒ කාර්ය දිගටම කරගෙන යාවක් කියලා. මම විනාඩියක් ඉංග්‍රීසියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. Comrades in the head table and Your Excellency Ambassadors of Republic of Cuba in Sri Lanka, Ms. Joana Elena Ramos Rodriguez, ladies and gentlemen, I was the former chief epidemiologist of this country, and I just returned from WHO service. I was the regional advisor, vaccine preventable disease in WHO CRO, New Delhi, until 31st of October this year. I just summarized the health achieved in Cuba under the leadership of Comrade Fidel Castro. We salute your great leader, you for your courage and the country great achievement, and would wish to follow you when we get the opportunity to reform this health service in this country. Thank you very much. I will end my talk by quoting few statements. 2004 ජූලි මාසේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් තුමිය මාග්‍රට් චෑන් හවානා නගරයට ගියා. එහිදී ඇය ප්‍රකාශ කරපු දෙයක් මම ඔබට කියන්නම්. Cuba is the only country that has a health system closely linked to research and development. This is the way to go because human health can only improve through innovation. ඇය කියනවා human health මිනිසාගේ සෞඛ්‍ය දියුණු කළ හැක්කේ නව සොයා ගැනීම් වලින් පමණයි. කියුබාව විතරයි ඒක කරලා තියෙන්නේ කියලා. New England Journal of Medicine 2013 ජනවාරි 24 වෙනිදා මෙන්න මෙහෙම ලියනවා. A different model medical care in Cuba. For a visitor from the US, Cuba is disorienting. American cars are everywhere, but they all date from 1950s at the latest. Our bank cards, credit cards, and smartphones don't work. Internet access is virtually non-existent. And the Cuban healthcare system also seems unreal. There are too many doctors. Everybody has a family physician. Everything is free, totally free, and not after prior approval or some copay. The whole system seems turned upside down. It is tightly organized, and the first priority is prevention. Although Cuba has limited economic resources, its healthcare system has solved some problems that ours has not yet managed to address. මේක කියන්නේ එඩ්වර්ඩ් W. කැම්පියන්
मेडिकल डॉक्टर स्टेफान मोरेसी ආචාර්ය උපාධිය ලාභියෙක්. මම ශ්‍රී ලංකා හැකියාවන් අවතේක්ෂු කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ අතිදක්ෂ මේ රටට අසීමිතව ආදරය කරන ජනතාවට ආදරය කරන වෛද්‍යවරු, හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පෞල් සෞඛ්‍ය නේවා නිලධාරීන්, අනෙකුත් තාක්ෂණ ශිල්පීන් ඉන්නවා. අපිට අපේ රටට ලංකාවට නැත්තේ නිවැරදි දේශපාලන දැක්මක්, දර්ශනයක් සහ වැඩපිළිවෙලක්. අපි ඒ නිසා අපි හිතනවා මේ කියුබානු ආදර්ශය ආදරණීය පිදෙල් අපිට ලබා දුන් ආදර්ශය අපිට ඉදිරියේදී පුළුවන් වෙනවා මේ බිම තුල නව පරිච්ඡේදයක් ගොඩනගන්නට. මම මේ ඊ타ත්ම කෙටියෙන් කියුබානු සෞඛ්‍ය සේවය පිළිබඳව ඔබට කිව්වේ. මම හිතනවා අපි මෙතනට රැස් වෙලා ඉන්නේ පිදෙල් කැස්ට්‍රෝ ඒ විප්ලවීය නායකයාට අපේ කාලේ වීරවරයාට ගෞරව කරන්නට, ඔහු කළ සේවය අගයන්නට. ඒ සමගම අපට අවස්ථාව ලැබුණොත් කියුබානු සෞඛ්‍ය සේවය මේ බිම මත නැවත ප්‍රතිනිර්මාණය කරන්නට කියලා මම නිවැරදි වෙනවා. බොහොම ස්තුතියි.